සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහැවතුනි සදහම් මකරන්දේ සුවදින් ඔබේ පින්සිත නිවාස සරහන බෞද්ධ ආරූප වාහිනිය අදත් මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ බුදුමග සද්ධර්ම දේශනය. පින්වත්නි බෙදුම් දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ධම්සභා මණ්ඩපයේ වැඩම කොට වැඩ සිටින පූජනීය පොළුගස්සවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපේ පළමුවෙන් දොහොන් මුදුනත් පැද සාතුනතින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි අද දේශනාව වෙනුවෙන් දායකත්වයේ ලබා දී කටයුතු කරනවා තෙලිච්චිවිල කිරිමැටි මුල්ල සහ මාල්පේ තලාහේනේ පදිංචිව සිට අවුරුදු 86ක් ආයු වළඳා 2020 නොවැම්බර් මාස 16 වන දින මේ පරලොව යන්නට යෙදුන විශ්‍රාමික විදුහල්පති ඩග්ලස් අබේසිංහ මහතාට නිර්මාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් ඒ මහතාගේ භාර්යාව දරුමුණු පුරන් ඇතුළු පවුලේ පින්වත් පිරිස දේශනාවට දායකත්වය ලබා දෙන්නේ. එහෙමනම් අපි හැමදෙනාම සදහසිතින් tempatව මෙතෙන් සිට බේතුම් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්ති භික්ඛවේ ඒකේ සමනා බ්‍රාහ්මනා උද්දමාගත නිකා අසඤ්ඤීවාදා උද්දමාගතනා අසඤ්ඤින් අත්තානං පඤ්ඤාපේති අට්ඨාහි වත්තුහි. සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි, බෞද්ධ මාධ්‍ය ජාලයේ හරහා සිදු කරනු ලබන බුදුමග දහම් වැඩසටහන් මාලාවේ අද දිනට නියමිත වැඩසටහනයි ආරම්භ කරනු ලබන්නේ. අද දිනේට නියමිත වැඩසටහනේ පින්බර දායකත්වයේ දරනු ලබනවා මාළඹේ තලාහේන 44න් 41 ඩයස් මාවතේ ක්‍රිෂ්ණා අබේසිංහ යන අය ඒ අද දායකත්වයේ දරනු ලබනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ අය නමින් මිය පරලොව යන්නට යෙදුන තෙලිජ්ජිවිල කිරිමැටි මුල්ල සහ මාළඹේ තලාහේන පදිංචිව සිට ඒ වයස අවුරුදු 86ක් පමණ ආයුෂ ගෙවා 2020 වර්ෂයේ නොවැම්බර් මාස 16 වන දින අභාව ප්‍රාප්ත වන්නට යෙදුන විශ්‍රාමික විදුහල්පති ඩග්ලස් අබේසිංහ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරලා ඒ බිරිඳ වන ක්‍රිෂ්ණා අබේසිංහ මාතාවත් ඒ දරුබුණ මුරුමිරියන් ආදී ඒ පවුලේ අය විසින් පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත් පුණ්‍යානුමෝදනා කරන්නට වගේම සුජීවත්ව සිටින හැමදෙනාටම
ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පින්කම අවසානයේදී ඒ දායකත්වයන් සහ ඒ අරමුණු පිළිබඳව නැවත සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි මේ පින්කමේදී විශේෂයෙන්ම අපි අපවත් වී වදාළ බෞද්ධ ආමාද ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරන්නට අවස්ථාව සලසා ගනු ලබනවා. ඉතින් අද දවසේ මම මාතෘකාව වශයෙන් තබන්නට යෙදුනා ඒ තවත් මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ඒ මිත්‍යා දෘෂ්ටි 62ට අයිති වෙන තවත් මිත්‍යා දෘෂ්ටි 8ක් පිළිබඳව අද සාකච්ඡා කරන්නට. මීට පෙර ආතුවත් අපි සාකච්ඡා කරන්නට යෙදුනා, පැහැදිලි කරලා දෙන්නට යෙදුනා. ඒ පූර්වාන්තයට සහ අපරාන්තයට යන කාරණාවන් පිළිබඳව. අපි පහුගිය වැඩසටහන් ගණනාවකදී පූර්වාන්තයට යන ආකාරය පිළිබඳව කතා කළා. ඒ වගේම මේ මෑතක වැඩසටහනේදී අපි අපරාන්තයට යන ආකාරය පිළිබඳව මතක් කළා. මෙතනදී අපරාන්තය කියලා කියන්නේ මරණින් පස්සේ නිට්ටය වූ ආත්ම වූ සංඥාවකින් යුක්ත උප්පත්තියක් පිළිබඳව කතා කරන ආකාරය ඒ 16 ආකාරයකින් පසුගිය වැඩසටහන් වලදී අපි කතා කළා. ඉතින් අද කතා කරන්නට තිබෙන්නේ ඒකෙම තවත් එක් කොටසක් මරණින් මතු නිට්ටය වූ සංඥාව රහිත වූ මරණින් පස්සේ නිට්ටය වූ සංඥාව රහිත. ඒ කියන්නේ නිට්ටය සංඥාවක් රහිතයි. ඒ කියන්නේ නිට්ටය සංඥාවක් කියලා කියන්නේ නැහැ. ඒ රූපී වූ ආත්ම භාවයක් පවතිනවා. නමුත් එහෙම උපදින තැන ආත්ම භාවයේ රූපවත් වෙලා පවතිනවා. පළවෙනි දිට්ඨිය හැටියට පෙන්නනවා. දෙවෙනි කාරණාවෙදී පෙන්වන්නේ මරණින් මතු නිට්ටය වූ සංඥා රහිත. ඒ කියන්නේ මරණින් මත්තේ නිට්ටය ආත්මයක් තියෙනවා. හැබැයි සංඥාව රහිතයි. සංඥාවකින් තොරයි. එහෙම අරූපී මට්ටමක් තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව හැටියට මරණින් මතු නිට්ටය වූ සංඥාව රහිත රූපීද වූ අරූපීද වූ නිට්ටය ආත්මයක් පිළිබඳව කතා කරන කාරණේ. ඊළඟට හතරවෙනි කාරණේ හැටියට පැහැදිලි කරනවා මරණින් මත්තේ නිට්ටය සංඥාවක් රහිත වූ රූපීද නොවූ අරූපීද නොවූ ආත්මී සත්පුද්ගල ආත්මයේ හැඟීමකින් ඇති කරගනු ලබන දිට්ඨිය පිළිබඳව. ඊළඟට පස්වෙනි කාරණේ හැටියට පෙන්නනවා අන්තවත් බවක්. අන්තවත් බවක් කියලා කියන්නේ අන්තයක්, කෙලවරක් ඇති බව. කෙලවරක් ඇති බවක් වූ මරණින් මත්තේ නිට්ටය වූ සංඥාව රහිත ආත්මයක් පිළිබඳව කරන කතා බහ. ඊළඟට 6 වෙනි කාරණාව හැටියට පෙන්නනවා අනන්තවත් වූ අනන්තවත් බවක් ඇති. ඒ කියන්නේ අන්තයකට යන්නේ නැතුව එහෙම නැතිනම් අනන්තයක් පිළිබඳව කෙලවරක් කරන්න බැරි අති විශාල දීර්ඝ ප්‍රමාණයක්. ඒ කියන්නේ කෙලවරක් දකින්න බෑ. ඒ තරම් අනන්තවත් කියලා කියනවා. අනන්තවත් වූ ප්‍රමාණයකට මරණින් මතු නිට්ටය වූ සංඥාව රහිත උප්පත්තියක් පිළිබඳව ආත්මයක් පිළිබඳව කතා කරනවා. 7 වෙනි කාරණේ හැටියට පෙන්නනවා අත්ත අනන්ත. ඒ කියන්නේ අත්ය හෝ අනන්ත. ඒ කියන්නේ කෙලවරක් ඇති හෝ කෙලවරක් නැති ආත්මයක් පිළිබඳව සඳහන් කරන දිට්ඨිය. අත්තානන්ත නොවන 8 වෙනි කාරණේ හැටියට අන්තයකුත් එහෙම නැතිනම් අනන්තයකුත් නොවු මරණින් මත්තේ නිට්ටය වූ සංඥාව රහිත රූපී එහෙම නැතිනම් ධර්මතාවයකින් යුක්ත ආත්මයක් පවතිනවා කියන හැඟීම. අපි මේක ටිකක් කතා බහ කරන්නට පෙර ආතුව මෙතනදී පෙන්වන මේ කාරණේ හොඳට පැහැදිලි කරගන්නට ඕන වෙනවා. මෙතනදී මරණින් මතු නිට්ටය වූ, ඒ කියන්නේ මරණින් පස්සේ උප්පත්තිය නිට්ටයයි. හැබැයි ඒ නිසා ඒ උපදින තැන සංඥාව රහිතයි. සංඥාව ප්‍රකට වෙලා තියෙන බවකින් පෙන්වන්නේ නැහැ. සංඥාව රහිත වූ, සංඥාවක් නැති, එහෙම නැත්නම් සංඥාව ප්‍රකට නොවුන රූපී ආත්ම භාවයක් හෝ අරූපී ආත්ම භාවයක් හෝ රූපීද වූ අරූපීද වූ ආත්ම භාවයක් හෝ රූපීද නොවන අරූපීද නොවන ආත්ම භාවයක් පිළිබඳව කතා කරනවා.
ඊළඟට අන්ත අනන්ත සහ අන්තවත් වූ අනන්තවත් වූ අන්ත අනන්ත වූ අන්ත අනන්ත නොවන කියන තැනකින් නැවත කාරණා 4කට බෙදෙනවා. ඉතින් මේ ධර්මකාරණේ 8 ආකාරයකින් පැහැදිලි කරනවා. ඒ කාරණාවන් පිළිබඳව අපේ ජීවිතයට සම්බන්ධ වෙලා අපි හොඳට තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මෙතනදී මරණින් මත්තේ නিত্য වූ සංඥාව රහිත වූ, ඒ කියන්නේ නিত্য වූ සංඥාව රහිත වූ මරණින් පස්සේ ඉපදීම නිට්ටයමයි. හැබැයි ඒ සඳහා අරමුණු වෙන සංඥා රහිතයි. සංඥාව රහිතව රූපී ආත්ම භාවයක් හෝ අරූපී ආත්ම භාවයක් හෝ කියලා මේ විදිහට වර්ගීකරණය කරන්නේ. මේ සඳහා අපිට පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වෙනවා බණ භාවනා කරමින් කටයුතු කරන කෙනෙකුට චුතෝපපාත ඥානෙ උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මරණින් පස්සේ ගිහිල්ලා උපදින්නේ කොහෙද කියන එක පිළිබඳව හොඳට දකින්න පුළුවන්කම තිබෙනවා මේ චුතෝපපාත ඥානයේදී. චුති උප්පත්ති පිළිබඳව. මෙතනින් චුත වීම සහ උප්පත්තිය ලැබීම පිළිබඳව. නුවණින් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ නුවණ කියලා කියන්නේ යථාර්ථ දර්ශී නුවණක් නෙමෙයි. සමත භාවනා කළාම චතුත්ථ ධානයට සමවැදුනහම උපදවා ගන්නට පුළුවන් පුබ්බේ නිවානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ ආදී මේ ඥාන ටික. මෙතනදී මේ චුතූපපාත ඥානය කියලා කියන්නේ මරණින් පස්සේ උපදින්නේ කොහෙද කියන එක පිළිබඳව පැහැදිලි කරන එහෙම නැතිනම් බලන කාරණාවට. එහෙම කවුරු හරි කෙනෙක් හිත දියුණු කරලා මරණින් මත්තේ උපදින්නේ කොහෙද කියලා බලනකොට ඒ බලන කෙනාට මරණින් පස්සේ සත්වයක් උපදිනව පේනවා. ඒ සත්වයා රූපී ආත්මවත් කරගෙන ජීවත් වෙනවා පේනවා. හැබැයි ඒ උපදින්නට හේතු වන සංඥාවක් පේන්නේ නැහැ. කුමන සංඥාවක් අරමුණු කරලාද උපදින්නේ කියලා බලන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනාට සැකයක් එහෙම නැතිනම් ඒ කෙනාට දිට්ඨියක් උපදිනවා. මරණින් මත්තේ නිත්‍ය උප්පත්තියක් පෙරුණාට ඒ උප්පත්තිය සඳහා හේතු වන සංඥාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ ඇති වෙනවා සංඥාවක් රහිතව උප්පත්තියක් සිද්ධ වුණ විදිහට. ඒ නිසා නිත්‍ය වූ මරණින් මතු නිත්‍ය වූ රූපී ආත්ම භාවයකින් යුක්ත උප්පත්තියක් ලබනවා කියලා දකිනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින සත්වයා දකිනවා. ඒ අනුව රූපී ආත්ම භාවයක් ලබා තිබෙන බවට දකින දැක්මක් තමයි ඇති වෙන්නේ. නමුත් ඒ රූපී ආත්ම භාවයේ ඉපදීම පිණිස හේතු වුණ එහෙම නැත්නම් ඒකට යොමු වුණ සංඥාව ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා සංඥා ප්‍රකට නොවන නිසා සංඥා රහිතව ඉපදුනා කියන තැනකින් රූපී ආත්ම භාවයේ තුල දකිනවා. ඒ වගේම අරූපී ආත්ම භාවයේ තුල උප්පත්තිය දකිනවා. ඒ උපදින අරූපී ආත්ම භාවයේ තුල සත්ව පුද්ගල ආත්මයෙන් යුක්ත වූ පුද්ගල භාවයෙන් යුක්ත වූ ආත්මයක් දකිනවා. ඒ තුල උපදිනවා නিত্য වූ උප්පත්තියක් දකිනවා. ඒ නিত্য වූ උප්පත්තියට හේතු වන සංඥාව කොයි වගේ සංඥාවක්ද කියලා හඳුනා ගන්නට බැරුව යනවා. ඒ නිසා එතන දිට්ඨියක් උපදිනවා සංඥා රහිතවයි ඉපදෙන්නේ කියලා. මොකද මෙතනදී මේ සංඥාව රහිතව උපදිනවා කියන අදහස තමයි ප්‍රධාන වෙන්නේ මේ දිට්ඨි 8ටම. ඊළඟට රූපීද වූ අරූපීද වූ රූපී මට්ටමත් අරූපී මට්ටමත් කියලා මතක් කරනවා. එතනදී රූපී මට්ටම සහ අරූපී මට්ටම දෙකම එකට පවතින්නේ. රූපී මට්ටම කියලා කියන්නේ රූපයේ පැත්තටත්, අරූපී මට්ටම කියලා කියන්නේ නාමයේ ධර්මයේ පැත්තටත්. රූප සහ අරූප ධර්මයන්ගේ දෙකේම යුක්ත වෙලා උපදින මට්ටම කාම ලෝකයේ පැත්තෙන් කතා කරන්න පුළුවන්කම තිබෙනවා. කාම ලෝකයේ පැත්තට නැඹුරු කරපු බවක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අනුව කාම ලෝකයේ තුලත් උප්පත්තියක් දකිනවා. ඒ උප්පත්තිය නිත්‍ය සංඥාවකින් සංඥා රහිතවම දකිනවා. ඒ උපදින්නට හේතු වෙන සංඥාව කොයි වගේ සංඥාවක්ද කියලා ප්‍රකට වෙන්නේ නැති බවකින්. ඊළඟට රූපීද නොවු අරූපීද නොවු අවස්ථාවක් පෙන්නනවා. රූපීද නොවු අරූපීද නොවු අවස්ථාවක් විදිහට ගත්තාම අසඤ්ඤාතලයේ පෙන්නනවා. ඒ සංඥාවකින් තොර වෙච්ච අසඤ්ඤාතලයේ මට්ටම. එතනදී රූපී බවටවත් අරූපී බවටවත් කියලා කතා කරන්න බැරුව යනවා. මොකද රූපාවචරවත් අරූපාවචරවත් කියන දෙපැත්තට බෙදන්නේ නැතුව රූපීද නොවු
අරූපීද වූ මරණින් මතු නිට්ටය වූ උප්පත්තියක් දකිනවා. හැබැයි එතනදී සංඥාව රහිත වෙච්ච බවකින් දකිනවා. මේ දකින්න දැක්ම නිවැරදි දැක්මක් නෙමෙයි, මේක වැරදි දැක්මක්. ඒ නිසා මේ වැරදි දැක්ම ඇති වෙන්නේ මෙන්න මේ කියන කාරණාවන් මුල් කරගෙන. මම මේක පැහැදිලි කරන්නම් තව ඉදිරියේදී කොහොමද මේ වැරදි විදිහට ඒ ආදී විදිහට දැක්මක් ඇති වෙන්නේ කියන එක පිළිබඳව. ඊළඟට අන්තවත් බවක්, අනන්තවත් බවක්, අන්ත අනන්ත බවක්, අන්ත අනන්ත නොවන බවක් කියන මේ කාරණා හතරටත් ඊතුරු ධර්මතා ටිකටත් මරණින් මත්තේ නිට්ටය වූ සංඥාව රහිත වූ සත්පුද්ගල ආත්ම භාවයකින් යුක්ත වූ උප්පත්තියක් දකිනවා කියන දැක්මක් ඇති වෙනවා. මේ විදිහට දහම් කරුණු 8ක් පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙනවා මිත්‍යා දෘෂ්ටි ක්‍රම 8ක් විදිහට. මෙතනදී අපරන්තයට ගිය මිත්‍යා දෘෂ්ටිකමක් තියෙන්නේ මරණින් පස්සේ සිද්ධ වෙන කාරණාවක් පිළිබඳවයි මෙතනදී කතා කරන්නේ. ඉතින් අපි බලමු මේක අපේ ජීවිතයට යොමු කරලා අපේ ජීවිතය තුළ මේ කියන කාරණාවක් සිද්ධ වෙනවා නම් ඒ කාරණාව සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාව කොහොමද කියන එක පිළිබඳව. මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඇති වෙන දිට්ඨිය. එහෙම නැතිනම් මේ වැරදි දැකීම ඇති වෙන්නේ කුමක් අරඹයාද, කුමක් සඳහාද කියන එක පිළිබඳව. අපේ ජීවිතයේ හැම කෙනෙකුගේම හැම සත්වයෙකුගේම ජීවිතේ විපාක අවස්ථාවක් තිබෙනවා. මේ විපාක අවස්ථාව ඒ උප්පත්තිය ලැබපු අවස්ථාවේ හම්බ වෙච්ච විපාකේ පෙර කරන ලද කර්මයකට කර්ම විපාක විදිහට විපාක ස්කන්ධ ටිකක් ලැබෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් ලැබෙනවා විපාක ස්කන්ධ විදිහට. මේ ලැබෙන ස්කන්ධ පංචකය තුල ආයතන ක්‍රියාත්මක වෙන විදිහට ආයතන සැකස්මක් වෙනවා. ඇහැ, කන, නහය, දිව, ශරීරය සහ මනස කියලා ආයතන 6ක ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. පංචස්කන්ධයක් සහ ආයතන 6ක ක්‍රියාකාරීත්වයට අපි කියනවා ඉපදුනා කියලා. උප්පත්තියක් පිළිබඳව. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. මෙහිමයි ජාතිය පිළිබඳව පැහැදිලි කරගන්න තියෙන්නේ. එතනදී ඒ ජාතිය පිළිබඳව පැහැදිලි කරගන්නකොට එතනදී හම්බ වෙනවා මේ ස්කන්ධ ටික, මේ ආයතන ටික. එතනදී ස්කන්ධ ටිකේ රූපේ ප්‍රකට වෙලා වේදනා, සංඥා, සංකාර, විඥානයන් අප්‍රකට වෙනකොට, නාම ධර්මයන් ටික අප්‍රකට වෙලා රූපේ ප්‍රකට වෙන අවස්ථාවේදී රූපී ආත්ම වශයෙන් ගන්න අවස්ථාවක් තියෙනවා. රූපයේ ආත්මයලා සලකන අවස්ථාවක් තියෙනවා. එතනදී රූපේ මුල් කරගෙන රූපේ පැත්තට නැඹුරු වෙලා රූපේම ආත්ම වශයෙන් ගන්නා වූ අවස්ථාවක් තමයි මේ රූප ආත්ම කොට දකින අවස්ථාව. මරණින් මත්තේ උප්පත්තිය ලබනවා. ඒ ලබන උප්පත්තිය තුළ හම්බෙන රූපය ප්‍රකටව දකිනවා. ඒ රූප ධර්මයන් ප්‍රකටව දකිනකොට ඒ කෙනාට රූපය ආත්මවත් කරගෙන දකින දැක්මක් තමයි එතනදී පිහිටන්නේ. ඒ නිසා සංඥාවක් රහිත වුණත්, සංඥාවක් සිහි කරන්න ස්වභාවයක් නොවුණත්, යම් හඳුනා ගැනීමක් ඇති කරගන්න සංඥා මාත්‍රයක්වත් පහළ වෙන්නේ නැති වුණත්, සංඥා මාත්‍රයක්වත් පහළ කරගන්න අවශ්‍ය නොවුණත්, ඒ තුල පුද්ගල භාවය ඇති කරවීම පිණිස හේතු වෙන ආශ්‍රව ධර්මයන් යෙදෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් යෙදුනහම පුද්ගල භාවය උපදිනවා. හිතන්නේ කල්පනා කරන්නේ නැතත් ආශ්‍රව ධර්මයන්ගේ පැවැත්ම නිසා මේ උප්පත්තිය සඳහා විඥානක් තිති වෙනවා. එහෙම නැත්නම් විඥානයාගේ පිහිටීමක් සිද්ධ වෙනවා. ඒ විඥානයාගේ පිහිටීම රූපේ පැත්තට නැඹුරු වෙලා රූපේ ආත්මවත් කරගෙන තමයි ඒ පිහිටීම දික්ටි වශයෙන් එන්නේ. ඒ නිසා මරණින් මත්තේ නිට්ටය වූ උප්පත්තියක් පනවනවා. හැබැයි සංඥාව රහිතව රූපී බව ආත්ම වශයෙන් අරගෙනයි ඒ තියෙන උප්පත්තිය තියෙන්නේ. ඒ නිසා පළවෙනි දික්ටිය පෙන්නනවා මරණින් මත්තේ නිට්ටය වූ සංඥාව රහිත වූ රූපී ආත්මවත් වූ සිද්ධියක් දික්ටියක් විදිහට උපදිනවා. වැරදි විදිහට දකින දැක්මක් විදිහට උපදිනවා. ඒ විදිහටම අර කලින් මතක් කළ දහම් කරුණු ටික අපි යොදා ගන්නට ඕනේ. අරූපී බවටත්
රූපී වූ අරූපී වූ බවටත් රූපීද නොවූ අරූපී නොවූද කියන ආකාරයෙන් රූප අරූප කියන සිද්ධියකට කොහොමද මේ සිද්ධිය සම්බන්ධ වෙන්නේ කියලා අපි වර්ගීකරණය කරගත යුතු වෙනවා. ඊළඟට අන්ත අනන්ත ඒ කියන්නේ අන්තවත් බව, අනන්තවත් බව, අන්ත අනන්ත බව, අන්තද නොවන අනන්තද නොවන බවට කියලා මේ විදිහට මේ අරමුණේ අන්තභාවයේ අනන්තභාවයේ එහෙම නැතිනම් අරමුණේ කෙලවර හෝ කෙලවරක් නැති සීමා නැති මට්ටමක් කියන ආකාරයකින් මේ විදිහට හතර ආකාරයකින් උපදිනවා. මේ විදිහේ මේ කරුණෝ 8 අපේ ජීවිතය තුළ විද්‍යමාන සිද්ධියක් බවට පත් වෙනවා. මේ සිද්ධිය දුරු කරලීම පිණිස චතුරාර්ය සත්‍ය දර්ශනයක් හේතුඵල න්‍යායක් ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ ඒ දර්ශනය තුලින්ම ප්‍රහාණය කරන්නට පුළුවන්කම තිබෙනවා. එහෙනම් ඒ දර්ශනය කුමක්ද කියලා අපි ඊළඟට විමසන්නටම අවශ්‍ය වෙනවා. මේ වගේ මිත්‍යා දෘෂ්ටි එහෙම නැතිනම් මේ වගේ වැරදි විදිහට දකින දැක්මවල පවතින කාලෙක ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒ පැහැදිලි කරන ධර්මයට අනුව ඔබට මේ දිට්ඨිය තවත් පැහැදිලි වේවි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනයත් එක්ක ගත්තහම. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා දේශනා කරනවා දර්ශනය. මේ දර්ශනය තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡති. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙතනදී මේ අයට සංඥා රහිත බවක් හම්බ වෙනවා නම් හම්බ වෙලා තියෙන්නේ හේතු නැති වෙනකොට නැති වෙච්ච බව දකින වෙලාවේදී සංඥා නිරෝධයටපත් වෙච්ච අවස්ථාවක් තමයි දකින්නේ. සංඥාව නොමැති අවස්ථාවක් කියලා ගන්න ඒ නිසා. සංඥා රහිත අවස්ථාවක් කියලා ගන්න ඒ නිසා. ඒක ඒකාන්තයකට ගිහිල්ලා. නමුත් අපි මෙතනදී දර්ශනීය බලමු පැහැදිලි කරගමු. සංඥාවක් විතරක් නෙමෙයි රූප ධර්මයන්, වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන් කියන මේ නාම රූප ධර්මයන්ගේ උත්පත්තිය පිණිස හේතු ධර්මයන් පවතිනවා. ඒ හේතු නිසාමයි නාම රූප ධර්මයන්ගේ උත්පත්තියක් සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට නාම රූපයගේ උත්පත්තිය ඇති වෙන ආකාරය පෙන්නනවා. අවිද්‍යාව මූලිකව එහෙම නැතිනම් පටිච්චසමුපාදයට අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං කියලා. එහෙමනම් අවිද්‍යාවෙන් යුක්තව කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට නොදන්නකම හින්දා. ඇත්ත නොදන්නකම හින්දා වැරදි විදිහට සිහි කරපු නිසා. එහෙම නැතිනම් වැරදි විදිහට කරපු කල්පනා කිරීම නිසා කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන කර්මයේ අනුව තමයි නාම ධර්මයන් සහ රූප ධර්මයන් දෙක එකතු කරන්නේ. නාම රූප දෙකක් මුණ ගැහෙන්නේ. මේ මුණ ගැහෙන නාම රූප දෙක නිසා තමයි සලආයතනයන් නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ ස්කන්ධ පංචකය නිසා ආයතන ටික හැදෙනවා කියන සිද්ධිය. මෙන්න මේ ධර්මතාවය අවිද්‍යාව සිද්ධ වුණොත් පමණයි සිද්ධ වෙන්නේ. අවිද්‍යාව සිද්ධ නොවුනොත් මේ ධර්මතාවය ලෙහෙල යනවා. ඒ නිසා මෙතන මේ කතා කරන්නේ විපාක ස්කන්ධ ටිකක සිදුවීමක් පිළිබඳව පෙන්වන්න නෙමෙයි. කර්ම ස්කන්ධ ටිකක්. එහෙම නැත්නම් උපාදාන ස්කන්ධ ටිකක සිදුවීමක් පෙන්වන්න. මොකද තණ්හාව යෙදෙන්නේ උපාදාන ස්කන්ධයකට පත් වෙන ධර්මතා ටිකේ. එහෙමනම් පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා තියෙන්නේ ඒ තුලට තණ්හාව යොමු වීම නිසායි. එහෙමනම් මෙතනදී අපි මේ කියන දහම් කාරණේ තවදුරටත් ලියා ගන්නට අවශ්‍යයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථ දර්ශනයක් ලෝකේ තියෙනවා. ඒ යථාර්ථ දර්ශනේ නොදන්නා කෙනෙකුට, අහලා නොදැනගත්ත කෙනෙකුට, නොදන්නා වූ නොදක්නා වූ කෙනෙකුට අයෝනිසෝ මනසිකාරයක්මයි උපදින්නේ. යෝනිසෝ මනසිකාරයක් ඇති වෙන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නිවැරදි දේ නිවැරදි විදිහට දකින්න පුළුවන් විදිහට සිහි කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද නිවැරදි පණිවිඩය අහලා දැනගත්තේ නැති නිසා. යම් කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ධර්මයන් දිහා දකිනවා නම්, බලනවා නම් ඒ කෙනාට නිත්‍ය සංඥාව හෝ එහෙම නැතිනම් ඇති බවට හෝ නැති බවට මුණ ගැහෙනවා. එතනදී සංඥාව රහිත බව දකින්නේ හේතු ටික නැති වෙනකොට සංඥාව නැති වෙන නිසා. මේ නැති වෙන සංඥාව නැති බවට දකිනවා. ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙච්ච බව දකින්නේ නැහැ. දකින්නේ
හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථය නොදකින්න නිසා ඒ කෙනා දකින්නම සංඥාව නැති වෙන අවස්ථාවේදී යමක් හේතු නිසා හට ගන්න අවස්ථාවේ දකිනවා නම් ඒ කෙනාට තියෙන බව හම්බ වෙනවා. යමක් හේතු නැති වෙනකොට නැති වෙන අවස්ථාව දකිනවා නම් ඒ කෙනාට නැති බවක් හම්බ වෙන්නේ. මෙතනදී සංඥාව රහිත භාවයකට හම්බ වෙලා තියෙන්නේ හේතු නැති වෙනකොට නැති වෙච්ච සිදුවීමක්. ඒ නිසායි මෙයාට සංඥාව රහිත වුණ. නමුත් ඒක නිට්ටය වෙච්ච උප්පත්ති අවස්ථාවක් හම්බ වෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගැනීමට හරීම සංකීර්ණ ඒ වගේම තේරුම් ගැනීමට ඉතාම සියුම් මට්ටමේ පවතින සංසිද්ධියක් මේ කතා කරන්නේ. ඉච්ඡරකට හිත දියුණු කරපු හිතේ බණ භාවනා කරලා නීවරණ යට වෙච්ච කෙනෙකුට උනත් මේ දිට්ඨිය උපදින්න පුළුවන්කම තියෙන්නේ රැවටීමක් ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ තරමට මේ කියන කාරණාව හරිම සියුම් ඒ වගේම ඒ සිදුවීම බොහොම ප්‍රකට නොවන නුවණකටවත් හඳුනා ගන්නට තරම් බැරි වෙන විදිහේ හරිම සියුම් සිද්ධියක්. ඒ නිසා මේක දර්ශනයකින් ලෝකෙට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකකින් හෝ වේවා ඒ මගේ වැඩිය ආර්ය ශ්‍රාවකයෙකුගෙන් හෝ වේවා ඒ දර්ශනය අහලා දැනගත්ත කෙනෙකුට පමණක්ම තේරෙන කාරණයක්. මේ නැත්තම් මේ දිට්ඨි ඇත්තමයි කියලා හිතෙනවා. මේ ධර්මතා ටික ඇත්තමයි කියලා හිතෙනවා. මේ තුල මේකමයි ජීවිතය කරගෙන ඒකම ඇත්ත කරගෙන කටයුතු කරනවා. ඒ තරමට මේවා අපේ මානසික මට්ටමත් එක්ක අනුබද්ධ වෙලා ඇත්තමයි කියලා හිතෙන්න තරම් ප්‍රකට වෙන සිදුවීම් බවට පත් වෙනවා. මොකද යමක් නැති බව හම්බ වෙන වෙලාවේ ඒක ඉපදිලාම නැහැ කියන තැනකින් නැති බව හම්බ වෙනවා. නමුත් නැති බව හම්බුනේ මුකුත් නැති හින්දා නෙමෙයි. සංඥාවක් මේ නැති බවට හම්බුනේ සංඥාවක් නැතිකම හින්දා නෙමෙයි. සංඥාවක් නැති බව හම්බුනේ සංඥාව ඇති වෙන්න හේතු වෙච්ච හේතුව නැති වෙච්ච හින්දා. සංඥාවක් ඇති වෙන්න හේතු වෙන්නේ ස්පර්ශයයි. යම් ආයතනයක ස්පර්ශ ආයතනයක ඒ ස්පර්ශ ආයතනයේ හේතු කරගෙන එහෙම නැත්නම් ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුන්දෙනා හේතු කරගෙන ඇති වෙන දෙයක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශයක් ඇති වුනහම ස්පර්ශයේ මූලික කරගෙන තමයි සංඥාවක් ඇති වෙන්නේ. සංඥාව ස්පර්ශයේ පවතිනකන් සංඥාව පවතිනවා. යම් වෙලාවක ස්පර්ශ ආයතනයගේ බිඳ වැටීමක් වෙනවා නම් ඇහැ රූප චක්කු විඥානයගේ බිඳ වැටීමක් වෙනවා නම් ඒ නිසා උපදින ස්පර්ශයේ බිඳ වැටෙනවා. ස්පර්ශයගේ බිඳ වැටීමක් සිද්ධ වෙනකොට සංඥාවේ බිඳ වැටීමක් වෙනවා. යම් වෙලාවක සංඥාව බිඳ වැටෙනවා කියලා කියන්නේ සංඥාව නැහැ කියන එක නෙමෙයි. සංඥාව ඇති වෙන්න තියෙන හේතුව නැති වෙච්ච හින්දායි සංඥාව නැති උනේ. සංඥාව ඇති වෙන්න තියෙන හේතුව ඇති වුණොත් සංඥාව නැවත උපදිනවා. ඒ නිසා මේ සංඥාව නැති කියන තැනකින් ගත්තා නෙමෙයි සංඥාව නැහැ කියලා ගත්තා නෙමෙයි සංඥාව රහිත වූ කියලා ගත්තා නෙමෙයි සංඥාව ඇති වෙන්න තියෙන හේතුව නැති තාක්කල් සංඥාවක් උපදින්නේ නැහැ. සංඥාව ඇති වෙන්න තියෙන හේතුව ඇති වෙනකොටම සංඥාව උපදිනවා. එහෙනම් සංඥාව ඇති වෙන්න තියෙන හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශයක් ඇති වෙන්න තියෙන හේතුව මේ ස්පර්ශ ආයතනයක් ක්‍රියාත්මක වීම. ඒ නිසායි චක්කුම් පටිච්ච රූපේ චුප්පච්චි චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා පෙන්වන්නේ. ස්පර්ශයක් හට ගන්න ආකාරය. ස්පර්ශයේ හේතු කරගෙන වේදනාවයි සංඥාවයි උපදිනවා. සංඥාව ඇති වෙන්න එහෙනම් හේතු වෙලා තියෙන ස්පර්ශය. ස්පර්ශය නැති වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවා. එහෙමනම් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථවාදී දර්ශනයක් දකිනවා නම් ඒ දකින යථාර්ථවාදී දර්ශනය තුල පමණමයි මේ සංඥාවේ රහිත වූ නිට්ටය වූ උප්පත්තියක් පිළිබඳව දකින ආත්මීය හැඟීමක් උපදිනවා නම් ඒ උපදින ආත්මීය හැඟීම දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ මිත්‍යා දිට්ඨියක් කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ශාසනයේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් අශ්‍රුතවත් වූ පෘථග්ජනයෙකුට වඩා වෙනස් වෙන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ආර්ය දර්ශනය අහලා දැනගත්තා. එහෙම නැතිනම් ඒ ආර්ය දර්ශනය පිළිබඳව හොඳට ප්‍රගුණ කළා. ඒ තුල ආර්ය දර්ශනයේ දන්නා වූ ආර්ය දර්ශනයේ දක්නා වූ යම් කෙනෙක් වේ නම් ඒ කෙනාට යෝනිසෝ මනසිකාරයෙන් යුක්තවම කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. ඇත්ත ඇති හැටියටම මෙනෙහි කරන්න පුළුවන්කම තිබෙනවා. ඇත්ත යථාර්ථයේ දකින්න කෙනෙකුට මේ වගේ දිට්ඨියක් උපදින්නේ නැහැ. ඒ දිට්ඨියට නැඹුරු වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී හේතුඵල න්‍යාය දකිනවා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථ දර්ශනය. මොනවද මේ හේතු?
පෙර අවිද්‍යා කර්මය නිසා ඇතිවන විපාක ටිකක් මේ ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියලා කියන්නේ. එහෙම නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ ස්කන්ධ පංචකය පෙර කර්මයකට ලැබුණු විපාකයක්. පෙර අවිද්‍යා කර්ම තණ්හාවෙන් සකස් වුණ විපාක අවස්ථාවක් තමයි මේ ස්කන්ධ ටික ආයතන ටික කියලා කියන්නේ. මේ විපාක ස්කන්ධ ටිකේ විපාක ආයතන ටිකට ඇත්ත නොදැක්කොත් විපාක ආයතන කෙරෙහි විපාක ස්කන්ධ කෙරෙහි ඇත්ත නොදැක්ක කියලා කියන අවිද්‍යාව වේදෙනවා. යථාර්ථයේ පංචස්කන්ධයේ ඇත්ත නොදන්නකම අවිද්‍යාව හැටියට නම් කරනවා. එහෙමනම් මේ ඇත්ත ඇති හැටියට නොදන්නකම හින්දා ඇත්ත නොදැනගත්තාම තියෙන දෝෂේ තමයි බොරුවක් ඇත්ත කරලා පෙන්නනවා. නැති දෙයක් ඇති බවට පෙන්නනවා. ඇති දෙයක් නැති බවට පෙන්නනවා. ඒ නිසා ඇත්ත නොදැක්ක නිසා බොරුවක් ඇත්ත වෙලා තියෙනවා. ඒ බොරුවක් ඇත්ත වෙලා තියෙනකොට ඒක නිත්‍ය සංඥාවෙන් අරන් තියෙනවා. ඒ නිත්‍ය සංඥාවෙන් අරන් තියෙන්නේ හේතු නිසා හටගත් අවස්ථාව දකිනකොට. එතනදී හේතුව දකින්න නැතුව හටගත්ත ඵලය දකිනවා. ඵලයේ නිසා මෙයාට නිත්‍ය වශයෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා. නැති වෙච්ච අවස්ථාව මෙයාට හම්බ වුණොත් එහෙම මෙයා නැත යන අන්තය අසුරු කරනවා. නැති බවට හම්බ වෙනවා. සංඥාව නැති බවට හම්බ වෙලා තියෙනවා. සංඥාව හේතු නිසා හට ගන්නවා දකින්නේ නැහැ. හේතු නැති වෙනකොට නැති වෙනවා දකින්නේ නැහැ. හේතු නැති වෙනකොට නැති වෙච්ච තැන අල්ල ගන්නවා. නැති වෙච්ච තැන අල්ලගත්තාම යාට සංඥාවක් නැති බවයි හම්බ වෙන්නේ. ඒ නිසා මරණින් පස්සේ උපදිනකොට නිත්‍ය වූ උප්පත්තියක්, නිත්‍ය වූ ආත්ම සංඥාවක්, එහෙම නැත්නම් ආත්ම හැඟීමක්, නිත්‍ය වූ ආත්මයකින් උප්පත්තියක් පිළිබඳව පනව ගත්තට එතන පවතින සංඥාව පිළිබඳව නිත්‍ය සංඥාවක් හිටින්නේ නැහැ. සංඥාව රහිත වූ බවක් කියලා පෙන්නනවා. සංඥාව රහිත උනේ හේතු නැති වෙනකොට නැති වෙච්ච බව දකින අවස්ථාවේදී. මෙයා දකිනවා. දකින්නේ හැබැයි හේතුඵල න්‍යායක් නෙමෙයි. හේතු නැති වෙනවා, නැති වෙනකොට ඵලය නැති වෙනවා. හැබැයි මෙයා ඵලය නැති වෙච්ච බව දකිනවා මිසක් හේතු නැති වෙනකොට නැති වුණා කියලා දකින්නේ නැහැ. ඔන්න ඔතනයි වෙනස. මේ ශාසනයේ පෙන්වන්නේ නැති වෙනවා දකින්න, හේතු නැති වෙනකොට නැති වෙනවා බලන්න. ඇති වෙනවා දකින්න, හේතු ඇති වෙනකොට ඇති වෙනවා දකින්න. ඒ නිසා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධිය දකින හැටි තමයි මේ ශාසනය තුල පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව හොඳට ගවේෂණය කරන්න නම් අපිට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා ගවේෂණයක් කරන්නටම වෙනවා. චතුරාර්ය සත්‍ය දර්ශනයක් ගවේෂණය කරන්නට නම් අපි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දක්ෂයෙක් බවට පත් වෙන්නට ඕනේ. හොඳට අහලා දැනගත්ත කෙනෙක් වෙන්නට ඕනේ. මෙන්න මේ කියන සිදුවීම අපි බලමු යථාර්ථවාදීව කොහොමද දකින්නේ කියන එක. මෙතනදී මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ යථාර්ථ සිද්ධිය නොදකින්නකම හින්දා අවිද්‍යාව වේදනේ හින්දා මේ යථාර්ථය නොදකින්නකම හින්දා ඒක ඇත්ත බවට ඇති බවට හම්බ වෙනවා. නිත්‍ය බවට හම්බ වෙනවා. නිත්‍ය බවට හම්බ වුණාම තියෙන දෝෂය තමයි ඒ නිත්‍යව ගත්ත සංඥාව. එහෙම නැතිනම් නිත්‍යව ගත්ත රූපය, නිත්‍යව ගත්ත වේදනාව, නිත්‍යව ගත්ත සංඥාව, සංකාරය, විඥානය කියන මේ නිත්‍යව ගත්ත ධර්මතා කෙරෙහි හිත නැඹුරු වෙනවා. රූපේ පැත්තට හිත නැඹුරු වෙනවා, වේදනාව පැත්තට, සංඥාව පැත්තට, මේ සංකාරයේ පැත්තට හිත නැඹුරු වෙනවා. හිත නැඹුරු වුණාම ඒ දේවල් ඇති බවට ඉතුරු වෙනවා, නිමිති ඉතිරි වෙනවා. නිමිති සටහන් ඉතුරු කරගෙන ඒව හොයාගෙන නැවත යන්න පුළුවන්කම තිබෙනවා. නැවත නැවත ඒවා සිහි කළ ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා නිත්‍ය සංඥාවෙන් මේ විදිහට කටයුතු කරන්න ගියාම අන්න ඒ විදිහේ දෝෂයක් ඉතුරු වෙනවා. එහෙමනම් සංඥාව රහිතභාවයකටපත් වුනහම සිහි කරන්න කිසිම දෙයක් නැතුව යනවා. සිහි කරන්න කිසිම දෙයක් මතකේ නැති වෙන විදිහකට කටයුතු කරනවා. හැබැයි මෙයා මුකුත් නැහැ නත්ති කිංචි කියලා කිසිවක් නැහැ කියන තැනකින් කටයුතු කරනවා. මේ ලෝකෙ කිසිම දෙයක් මෙයාට නැහැ කියන තැනකින් ශුන්්‍යතාවයක පිහිටනවා. නමුත් බුදුදහමේ පෙන්වන්නේ කිසිවක් නැති බවක්වත් ශුන්්‍යතාවයක්වත් නෙමෙයි. ආර්ය දර්ශනයේ ශුන්්‍යතාවයක් පෙන්වනවා. ඒ කිසිවක් නැති අවස්ථාවක් නෙමෙයි. එතනදි පෙන්වන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන හින්දා ඇති බවටවත් නැති බවටවත් නිට්ටිව පණවන්න බැරි කමින් ශුන්‍යයි. එහෙම නැතුව කිසිවක්ම නැහැ කියන තැනකින් ශුන්‍යයි කියලා පෙන්වනව නෙමෙයි. නමුත් මේ මතයේ දරන එහෙම නැතිනම් මේ දිට්ඨිය දරන පිරිසට ශුන්‍යතාවයක් ඇති වෙනවා. ඒ ශුන්‍යතාවය තමයි සංඥාවෙන් ශුන්‍ය බව. සංඥා රහිත බවක් හම්බ වෙනවා.
සංඥාවෙන් ශුන්‍ය වෙනකොට සංඥා රහිත බවකටපත් වෙනකොට මේ කෙනාගේ ස්වභාවය මේ කෙනාපත් කරගන්නවා ඒ ශුන්‍යතාවයකට පිහිටන්න. කිසිවක් නැහැ කියන තැනකට එන්න. ඒ අණුව උපදින දිට්ඨි ටික තමයි මේ දිට්ඨි 8ක් විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. මරණින් පස්සේ උපදිනවා. උපදින එක ආත්මය. ආත්මය මේ ජීවිතෙන් ඒ ජීවිතයට ගිහිල්ලා ආත්මය මේ ජීවිතෙන් ඒ ජීවිතයට සම්බන්ධ වෙලා ආත්මී බවක් ඇති කරගෙන තියෙනවා. මෙන්න මේ ආත්මී බව ස්කන්ධ ටික කෙරෙහි ආත්මී බවකින් ඇසුරු කරනකොට තණ්හා උපාදාන භව වෙලා ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් ටික උරුමකම් කියනවා. ඔන්න දුක ඇති වෙන විදිය දුක්ඛාර සත්‍යය. දුකට හේතු වෙච්ච සිද්ධිය පෙන්වනවා මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න නැති හින්දා. එහෙම නැතිනම් උදේවැය දකින්නේ නැහැ. එහෙම නැතිනම් හේතුඵලය දකින්නේ නැහැ. නොදකින්නකම හින්දා ඒ කෙරෙහි තණ්හාවෙන් බැඳුනොත් අර විදිහේ දුකක් උපද්දවනවා. ඔන්න දුකට හේතුවක් පෙන්වනවා. එහෙමනම් මේ ස්කන්ධ ටිකේ ඇත්ත දැකලා තණ්හා නොකර ඉන්න මට්ටමට තණ්හාවෙන් අයින් කරන මට්ටමට මනස සකස් කරගත්තොත් ස්කන්ධ ටික කෙරෙහි නැඹුරු නොවෙනවා නම් විපාක ස්කන්ධ ටිකක් කියලා හඳුන ගන්නවා නම් තණ්හාවෙන් දුරු වෙනවා, නිරෝධී පැත්තට යොමු වෙනවා. ඒ සඳහා අනුගමනය කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියට පෙන්වන්නේ සම්මා දිට්ඨිය මූලික කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතනදී සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දකින අවස්ථාව. මොකේ ඇත්ත ඇති හැටියට දකින්නද? විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන්කම ලැබෙනවා නම් විපාක ආයතන ටිකේ ක්‍රියාකාරකම ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන්කම ලැබෙනවා නම් අන්න යථාර්ථය දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඇත්ත දැක්කහම රැවටෙන්නේ නැහැ. ඇත්ත දැක්කහම ඒ තුල පිහිටා හිටින්නේ නැහැ. ඒකයි ඇත්ත දැක්කහම කලකිරෙනවා. කලකිරුණාම මිදෙනවා. නොයැලෙනවා. නොයැලුණාම මිදෙනවා. මිදුණාම මිදුණු බවට නුවණකුත් පවතිනවා. ඒ නිසා යම් කෙනෙක් ස්කන්ධ ධාතුව එහෙම නැත්නම් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත ඇති හැටියට දකිනවනම් හේතුඵල න්‍යාය දර්ශනයක් දකිනවනම් මේ නිත්‍ය සංඥාවෙන් ගත්ත එහෙම නැතිනම් ඇති බවට හෝ නැති බවට ගත්ත සියලුම රැවටීම් වලින් මිදෙනවා. ඇති බවටවත් නැති බවටවත් ගන්න ඉතුරු වෙන්නේ නැහැ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථය දකින කෙනෙකුට. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහවත් වෙන්නට ඕනේ. හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථ දර්ශනයම දකින්න. යථාර්ථවාදී දර්ශනයක්ම දකින්න පෙන්වන මඟ පෙන්වීම තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ලෝකයේ ඉදිරියේ විවර කරන්නේ. ලෝකයේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ ලෝකයේ තුලම පවතින ලෝකයට නොපෙනෙන ධර්මතාවයක් ලෝකෙට ඉදිරිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ලෝකයට නොපෙනෙන දෙයක්මයි ලෝකයට විවර කරලා පෙන්වන්නේ. ඒකයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසූ විරෝධයක් මේ කියන්නේ. ලෝකයේ තුලම පවතින. නමුත් ලෝකයේ පවතින කිසිම කෙනෙකුට නොපෙනෙන දෙයක් තමයි මේ යථාර්ථය කියන්නේ. ඒ යථාර්ථය අඳුනා ගන්නට නම් ලෝකයේ තුල වැරදි විදිහට දකින්න දැක්මවල ටිකක් නම් තියෙන්නේ. ඒ වැරදි දැක්ම ඉවත් කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරනවා. වැරදි විදිහට මේ ලෝකෙ දිහා දැකපු සත්පුද්ගල ආත්ම වශයෙන් ද්‍රව්‍ය කාරණා වශයෙන් නිත්‍ය සංඥාවෙන් ලෝකෙ දිහා බලපු ලෝකවාසී සත්වයාට ඒ තුල අන්තර්ගත වෙන අනිත්‍ය දර්ශනය. එහෙම නැතිනම් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථවාදී දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පණිවිඩයක් දෙනවා. අපි මෙන්න මේ විදිහේ රැවටීමකට ලක් වෙලා අපි මෙන්න මේ විදිහේ නිත්‍ය සංඥාවකින්පත් වෙලා අපි මෙන්න මේ විදිහට මේ තුල එළඹගෙන බැසගෙන රැවටිලා ඈලීලා වෙලීලා ඒ තුලම ජීවත් කරනවා ඒ ටික ඇත්ත කරගෙන ඒ විදිහේ ගොඩනගපු ජීවිතයක තියෙන වැරද්ද ඒ වැරද්ද විතරක් නෙමෙයි ජීවිතයේ තියෙන අසාරත්වය ඒ විතරක් නෙමෙයි එහෙම ගත්තාම තියෙන දෝෂය විපාකය එහෙම නැතිනම් එයින් ලැබෙන වැරදි විදිහට ඒක පරිහරණය කිරීම නිසා ලැබිච්ච ආදීනවය අපිට පැහැදිලි කරලා දෙනවා. යම් ආස්වාදයක් ලැබුවා නම් අපි ඒ ආස්වාදය ලබන්නෙම මෙන්න මේ දිට්ඨි වලින් යුක්තව ඒව නිත්‍ය සංඥාවකින් අරගෙන. ඒ තුල බොහෝ ආදීනව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආස්වාදයේ තුල ආදීනමේ පෙන්නලා නිස්සරණයට හිත යොමු කරනවා. නිස්සරණය කියලා කියන්නේ
Nirodhe පැත්තට යොමු කරන හිත. මේ විදිහේ අනාගතයේ මරණින් පස්සේ ඒ පුද්ගලයාම උපදිනවා. ඒ පුද්ගලයාගේ ආත්මයයි මේ ජීවිතයේ ඊළඟ ආත්මෙත් හම්බ වෙන්නේ කියන තැනකින් නිත්‍ය සංඥාවකින් ඒ කෙනා සංඥාව රහිත වුණත් නිත්‍ය වූ ස්වභාවයකින් ඒ ආත්මේ පුද්ගල ස්වභාවය හඳුනගෙන තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පටිසම්භිදා මග්ගයේදී ඒක නැවතත් උදාහරණයක් විදිහට ඔබට පෙන්වනවා. අර මලකින් මලකට සුවඳ යන්නේ නැහැ කියන කාරණේ පෙන්වනවා වගේ. මේ ජීවිතයෙන් ඊළඟ ජීවිතයට පුද්ගලයෙක් ආත්මයක් යන්නේ නැහැ. වෙන සිද්ධිය වෙන්නේ මේ මලෙන් එහා මලට සුවඳ අරන් ගියේ නැත්තත් මේ මල සුවඳ ඇති කරවුවේ ඒ මලේම තියෙන පෙති රේණු පෙති ටිකෙන් රේණු ටිකෙන් මේ මල් කෙමියෙන් වගේ ඒ මලත් සුවඳවත් වෙන්නේ ඒ මලේම තියෙන පෙති රේණු මල් කෙමියෙන් වගේ මෙතන ස්කන්ධ ටිකෙන් ආයතන ටිකෙන් ආශ්‍රවේ නිසාම පුද්ගල භාවය උපදවා ගන්නවා සත්වයේ පුද්ගලයක ආත්මයක් කියන ස්වභාවයට. ආශ්‍රව ධර්මයේ නිසාමයි මෙතන පුද්ගල භාවය උපදින්නේ. ඊළඟට මරණින් පස්සේ උපදිනවා කියලා කියන්නේත් මෙතන කරන කර්මයට අදාළව කර්ම විපාකයක් හම්බ වෙනවා. විපාකයේ හැටියට හම්බ වෙන්නේත් නැවත ස්කන්ධ ටිකයි ආයතන ටිකයි. ස්කන්ධ ටිකයි ආයතන ටිකයි හම්බෙන තැනක විපාක විදිහට ඒ ස්කන්ධ ටික ආයතන ටික හම්බෙන තැනක නැවතත් ආශ්‍රවේ යෙදිලා තණ්හාවෙන් යෙදිලා ආශ්‍රව ධර්මයන් වලින් මිශ්‍ර වෙලා නැවතත් එතන සත්පුද්ගල ආත්ම හැඟීමක් උපදිනවා. හරියට මේ මලෙන් පළවෙනි ගහේ උපදින මලෙන් ඒ මල කියලා කියන්නේ පෙති ටික රේණු ටික මල් කෙමිය මේ තුන්දෙනා නිසාම සුවඳක් හමනවා. ඒ මල පර වෙනකොට ඒ සුවඳ එතනින්ම නැතුව යනවා. හැබැයි මේ මල නිකම් පර වෙලා යන්නේ නැහැ. මේ මල පර වෙන්නේ නැවත බීජ රෝපණය කරන්න පුළුවන් විදිහට බීජ හදලා. ඒ හැදෙන බීජ නැවත රෝපණය වුණාම, පැල වුණාම ඒ බීජ වලින් නැවතත් ගහක් හට ගන්නවා. ඒ හටගත්ත ගහේ නැවතත් මල් පෙති මල් රේණු මල් කෙමි ඇති වෙනකොට ඒ මල නැවතවත් සුවඳවත් වෙනවා. එතකොට ඒ මල සුවඳවත් උනේ පෙර මලේ සුවඳින් කියලා කිව්වොත් වැරදි ඒක. ඒක විද්‍යමාන වෙන සිද්ධියක් නෙමෙයි. එහා පළවෙනි මලේ සුවඳින්මයි දෙවෙනි මල සුවඳවත් උනේ කියලා කිව්වොත් ඒක වැරදි. ඒ නිසා පළවෙනි මල සුවඳවත් උනේ ඒ මලේම හටගත්තා වූ පෙති රේණු මල් කෙමිය නිසා. දෙවෙනි මල සුවඳවත් උනේ පළවෙනි මලෙන් නෙමෙයි දෙවෙනි මලේම හටගත්ත මල් පෙති රේණු කෙමිය කියන ඒ දෙවෙනි මලේ තියෙන මල් පෙති රේණු වලිනුයි. ඒ නිසා මෙතන සත්වයේ පුද්ගලයෙක් උපදිලා තියෙනවා නම් ඉපදිලා තියෙන්නේ ස්කන්ධ ටිකකින් ආයතන ටිකකින් ආශ්‍රව ධර්මයන් යෙදුනහම කෙලෙස් ධර්මයන් යෙදුනහම සත්ව පුද්ගලයෙක් මෙතන උපදිනවා. ඊළඟට මරණින් පස්සෙත් හම්බ වෙන්නේ ස්කන්ධ ටිකක්මයි. ආයතන ටිකක්මයි. පුද්ගලයෙක් උපදිනවා නෙමෙයි ස්කන්ධ ටිකක් ආයතන ටිකක් උපදින්නේ. ඒකයි කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. ස්කන්ධයගේ පහළ වීමත් ආයතනයගේ ලැබීමක් තියෙනවා නම් ස්කන්ධයගේ හට ගැනීමක් ආයතනයගේ පහළ වීමක් තියෙනවා නම් මේකට උප්පත්තිය කියලා පෙන්වනවා. එතන ඉපදින මේ ස්කන්ධ ආයතන ටිකට නැවතත් ආශ්‍රව ධර්මයේ දුනහම ආශ්‍රවේ නිසා නැවත සත්පුද්ගල හැඟීමක් උපදිනවා නම් ආත්මීය හැඟීමක් උපදිනවා නම් ඒ උපදින ආශ්‍රව ධර්මයේ නිසාම උපදින ආත්මීය හැඟීම ඒ ස්කන්ධ ටිකම බදාගෙන ස්කන්ධ ටිකටම නැඹුරු වෙලා ස්කන්ධ ටිකටම යොමු වුණාම එතන පුද්ගලයක ආත්මයක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන ආත්මයේ පුද්ගලයක් නිත්‍ය වශයෙන් ගත්තාම ඒ තුල ඉඳගෙන අපිට රූපේ නිට්ටයයි අනිත්‍යයි හෝ වේදනාව නිට්ටයයි අනිත්‍යයි හෝ සංඥාව නිට්ටයයි අනිත්‍යයි හෝ සංකාරය නිට්ටයයි අනිත්‍යයි හෝ විඥානය නිට්ටයයි අනිත්‍යයි කියලා කොච්චර බැලුවත් ඒ බලන එක තුල අපි බලලා තියෙන ලෝකේ හදාගෙන නිට්ටය සංඥාව ඇතුලේ අනිත්‍ය බලලා තියෙන්නේ. ඒකයි මෙතනදී පෙන්වන්නේ මරණින් පස්සේ නිට්ටය වූ ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ ස්වභාවය තුල සංඥාව රහිතයි. සංඥාවේ අනිත්‍ය ස්වභාවයක් බලලා තියෙන්නේ. නමුත් නිට්ටය සංඥාව ඇතුලේමයි මේ අනිත්‍ය බලලා තියෙන්නේ. එහෙම නැතිනම් නොහටගත් බවක් බලලා තියෙන්නේ. ඒ නිසා ඒක වැරදි බැලීමක්, වැරදි ක්‍රමවේදයක් වෙනවා. පැහැදිලිවම දකින්න ඕනේ නිත්‍ය සංඥාවම උපදින තැන දුරු කරන්න. ඒ සඳහායි හේතුඵල න්‍යාය දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරන්නේ. හේතුඵල දර්ශනය තුල ඉදිරිපත් කරනවා නිත්‍ය බව කියන කාරණයක් ඇති උනේ මේ හේතුඵලයේ නොදන්නකම හින්දා කියන තැනකින්. ඒ නිසා චතුරාර්ය සත්‍ය දර්ශනයක හේතුඵල න්‍යායක් අපිට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ හේතුව නිසායි. අපිට පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ කාරණාව හොඳට තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට
අපිට පුළුවන්කම තිබෙනවා මේ සියලුම මිත්‍යා දෘෂ්ටි වලින් දුරු වෙන්නට. දිට්ඨි ටික සියල්ල අතහැර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා සම්මා දිට්ඨිය භාවිතා කරන්නට ඕන වෙනවා. අතන නැවතත් මම මතක් කරන ඔබට පළවෙනි ගහේ තිබිච්ච මලේ තිබිච්ච සුවඳ දෙවෙනි ගහේ පිපිච්ච මලට ඒ සුවඳ ඍජුව බලපෑමක් ආවේ නැහැ. ඒ සුවඳ මේ සුවඳට සම්බන්ධ නෑමයි. ඒ සුවඳ මේ සුවඳ නෙමෙයිමයි. හැබැයි පළවෙනි ගහේ හැදුන මල හේතුවක් වුණා බීජ ටික හැදෙන්න. ඒ බීජ ටික හේතුවක් වුණා දෙවෙනි ගහ හදන්න. දෙවෙනි ගහ හේතුවක් වුණා මල් හැදෙන්න. ඒ මල හේතුවක් වුණා ඒ මලේ සුවඳවත් වෙන්න. එහෙමනම් මලේ සුවඳ ඇති උනේ බීජ නිසා නෙමෙයි. අර කලින් ගහේ මලේ සුවඳ නිසා නෙමෙයි. ඒ ගහේම හැදුන මල කියන නිසා ඒ මලේ නිසාමයි ඒ මල සුවඳවත් උනේ. පෙතිරේණු මල් කෙමී ආදී නිසාමයි මේ මල සුවඳවත් වෙන්නේ. ඒ නිසා මලේම හටගත්ත දේ මලම සුවඳවත් කළා වගේ. ස්කන්ධ ටිකෙන් ආයතන ටිකෙන් හටගත්ත මේ ජීවිතේ එහෙම නැතිනම් මේ විපාකයමයි ඒ ස්කන්ධ ආයතන ටිකටම තණ්හාව යෙදිලා ආශ්‍රව ධර්මයන් යෙදුනහම ඒ ස්කන්ධ ටිකේම පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ කියන දහම් පණිවිඩය හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න උත්සාහවත් වෙන්න කියලා සිහිපත් කරමින් අදට නියමිත දේශනාව මෙතකින් સમાપ્ત කරනවා. අද මේ සිද්ධ කරගන්නට යෙදුනා වූ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස හිතේ ඇති කරගෙන සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාට ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ අපවත් වෙලා වසර 3ක් ගත වෙන තැන මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය අපි ආශිර්වාද කරමු අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා මාළඹේ ඒ තලාහේන 44න් 41 ඒ ඩයස් මාවතේ පදිංචි ක්‍රිෂ්ණා අබේසිංහ ඒ මාතාව ඒ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පවුලේ අය එකතු වෙලා මේ පින්කමේ දායකත්වයේ දරනු ලබනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ තෙලිජ්ජවිල කිරිමැටි මුල්ල සහ මාළඹේ තලාහේන පදිංචිව සිටිය වයස අවුරුදු 86ක් පමණ ආයු කාලයක් ගෙවා 2020 නොවැම්බර් මාස 16 වෙනි දින ඒ අභාව ප්‍රාප්ත වන්නට යෙදුන විශ්‍රාමික විදුහල්පති ඩග්ලස් අබේසිංහ ඒ මහත්මානන්ට ඒ ස්වාමි පුරුෂයානන්ට ඒ වගේම මේ ආදරණීය පියාණන් ඒ මුත්තණුවන් ඒ වගේ මේ ආදර්ශමත් ජීවිතයක් නිම කළ ඒ විදුහල්පතිතුමාණන්ට විශ්‍රාමික විදුහල්පතිතුමාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමාණන් ඇතුළු කොට ඒ පවුල් වල මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම પરම්පරාගත සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සිද්ධ කරගත් සියලුම පුණ්‍ය ශක්තිය ඒ විදුහල්පතිතුමාණන් ඇතුළු කොට මිය ගියා වූ සියලුම ඥාතීන්ට ඒ වගේම ලෝකේ පුරා මේ වෙනකොට මිය පරලොව යන මේ වසංගත උවදුරෙන් මේ යන සියලුම දෙනාටත් මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැපතව වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියන අදහසින් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගත්තා වූ ඒ පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරන්නට ඕනේ. අපිට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අපි දහම් මගට යොමු කරවන අපේ ධර්මාචාර්යයන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට සත්පුරුෂයන් වහන්සේ නමක් විදිහට සත්පුරුෂකමකින් යුතුවම සිහිපත් කරන්නට ඕනේ. නම කියන්නට අවසරයි මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේ. උන්වහන්සේටත් ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ, සුදස් ස්වාමින් වහන්සේ, ඒ වගේම කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට
බෞද්ධ මාධ්‍යාලයේ වර්තමානයේ කටයුතු කරන බොරලන්දේ ස්වාමින් වහන්සේ ඇතුළු සදා පූජනීය මහා සංඝරත්නයටත් අපි මේ පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. ඒ සියලුම ස්වාමින් වහන්සේලාගේ නිදුක් නිරෝගී භාවය චිරජීවනයත් වේවා. ඒ වගේම මේ දායකත්වයේ දරන ක්‍රිෂ්ණා අබේසිංහ මාතාව ඇතුළු ඒ පවුලේ දූ දරුවන් මිනිබුරු මිනිවිරියන් ඇතුළු ඒ සියලුම දෙනාටත් සම්බන්ධ වෙන සියලු දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා. රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් සියලු යහපත අභිවෘද්ධිය වාසනාව උදා වේවා. හැම දෙනාගේම ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත අභිවෘද්ධිය වාසනාව උදා වේවා. හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා.